දරුවනේ අපි පහුගිය වීඩියෝ එකෙන් සාකච්ඡා කළා මේ ප්‍රත්‍යස්ථාවේ මූලික සමීකරණ සම්බන්ධයෙන්. අපි මේ ඒකකයේ පදාර්ථ යාන්ත්‍රික ගුණ එහෙම නැත්නම් ප්‍රත්‍යස්ථාව කියලා හඳුන්වනවා. දැන් අපිට මෙන්න මේ වගේ ඇටවුමක් දීලා තියෙනවා. මෙතන උඩ එල්ලිලා තියෙනවා වස්තුවක්. මෙන්න මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 25යි කියලා තියෙනවා. මගෙන් අහලා තියෙනවා මෙන්න මෙයාගේ යම් මාපාංකය. right. අපි දැන් ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ දන්න රාශීන් මොනවද තියෙන්නේ? අපි බලමු. right. අපි සූත්‍ර කීපයක් ඉගෙන ගත්තා. පළවෙනි එක ප්‍රත්‍යා බලය සමානයි F බෙදීම A. දෙවෙනි එක වික්‍රියාව සමානයි E බෙදීම A. තුන්වෙනි එක F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. F සමානයි K. පහ E සමානයි භාගයයි FE. 6 E සමානයි භාගයයි KE වර්ග. මෙන්න මේ කියන සමීකරණ 6 අපි ඉගෙන ගත්තා. එතකොට ප්‍රත්‍යාබලයේ ප්‍රභේද දෙකක් කතා කරා මම. ප්‍රත්‍යාබලයේ ප්‍රභේද දෙකක් කතා කරා. එකක් මොකද්ද පුතේ ප්‍රත්‍යාබලය? ආතන්න ප්‍රත්‍යාබලය සහ සම්පීඩන ප්‍රත්‍යාබලය. මේකේ ප්‍රභේද දෙකක් කතා කරා. ආතන්‍ය ප්‍රත්‍යාබලය දෙවෙනි එක සම්පීඩන ප්‍රත්‍යාබලය. ආතන්‍ය ප්‍රත්‍යාබලය කියන්නේත් F බෙදීම Aම තමයි. හැබැයි මෙතනදී දිග වැඩිවීමක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් හෝ ආතතියක් ඇති වෙලා තියෙනවා. සම්පීඩන ප්‍රත්‍යාබලය කියන්නේත් F බෙදීම A මේකෙදී දිග අඩු වීමක් එහෙම නැත්නම් තෙරපීමක් වෙන්න ඕනේ. right. ඊට පස්සේ වික්‍රියාව. මේ වික්‍රියාවේ ප්‍රභේද දෙකක් කතා කරා අපි. එකක් ආතන්‍ය වික්‍රියාව E බෙදීම L. සම්පීඩන E බෙදීම L. හැබැයි ආතන්‍ය වික්‍රියාවේදී E කියලා කියන්නේ විතතිය. ඒ කියන්නේ දිග වැඩිවීම. L කියන්නේ මුල් දිග. එහෙම නැත්නම් ආරම්භක දිග. මේ සම්පීඩන වික්‍රියාවේදී දිග අඩුවීම එහෙම නැත්නම් සම්පීඩනය L කියන්නේ මුල් දිග. පුතේ right. මම K අකුර දුන්නකට නම් දුනු නියතිය කියනවා. තන්තුවකට හෝ දණ්ඩකට නම් බල නියතිය කියලා කියනවා Kට. right. E කියන්නේ ශක්තිය. ගබඩා වෙන ශක්තිය. හරි. දැන් අපි මේ කියන කරුණුත් එක දරුවනේ මේ ගැටලුව හදන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි හොයාගෙන යමු. හරි. මම මේ රූප සටහන ඇතුලේ මම අර ගැටලු ආකාරයට දාන්න නැතුව දාලා තියෙන්නේ.
ඔබට ඉස්සෙල්ලා මේ ඒකක පිළිබඳව දැඩි අවබෝධයක් තියෙන්න ඕනේ. හරි? ඒ දැඩි අවබෝධය හදාගත්තට පස්සේ ඊටාම පහසුයි ඔබට මේ වගේ ගැටලු හදාගෙන යන්න. right. හරි. මේ සමීකරණ ටික හැම වෙලාවෙම කටපාඩම් කරන්න පුළුවන් නම් මේ වයිට් බෝඩ් එකක් වගේ අරගෙන එහෙම නැත්නම් ඔය බිත්තියක් පාට කරන හරි කමක් නැහැ. මේ බිත්තියක ලියන්න. හරි. හැම වෙලාවෙම ලියන්න චූටි කාලේ බබාලා ලියන්න පොඩි බබාලා. ඒ වගේ හුරු කෑල්ලක් අරගෙන පොඩි බෝඩ් එකක් හදාලා ලියන්න පුළුවන් නම් හොඳයි. right. දැන් මම මේකේ දන්න රාශීන් ටික ලියමු බලන්න. L L ව දන්නවා. L 4යි මීටර. එහෙනම් ඒකේ පරිවර්තනයක් කිරීම අවශ්‍යද පුතේ? නෑ අවශ්‍ය නෑ. right. ඊට පස්සේ තියෙනවා y ගියගේ අපි දන්නේ නෑ. ඊට පස්සේ තියෙනවා a. a ගියගේ තියෙනවා 25යි වර්ග සෙන්ටිමීටර. පුතේ හැබැයි මගේ වර්ගඵලය මනින ඒකකය වර්ග මීටර. දැන් මට තියෙන වර්ග සෙන්ටිමීටර වලින් හැබැයි මට ඒ අවශ්‍ය වෙන්නේ වර්ග මීටර වලින්. එහෙමනම් මම 25යි වර්ග සෙන්ටිමීටර කියන කෙනා වර්ග මීටර කරනවා 25යි සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර සෙන්ටිමීටර මීටර කරන්න මම 100ෙන් බෙදනවා. සෙන්ටිමීටර මීටර කරන්න මම 100ෙන් බෙදනවා. එහෙනම් මට එනවා 25 බෙදීම 10/4යි 25 වැඩි කිරීම මේ 10/4 එකම පැත්තේ උඩට ආවොත් දරුවනේ 10/4 උඩට ආවොත් 10/4ක් වෙනවා. 4යි වර්ග මීටර. හරි. ඊගයගේ දීලා තියෙන්නේ 2 මිලිමීටර. එහෙනම් මේ 2 මිලිමීටර මට මීටර කරන්න 2 බෙදනවා මම 1000න් මිලිමීටර මීටර කරන්න මම 1000න් බෙදුවා. 2 බෙදීම 10/3යි උඩට යනවා. 2 වැඩි කිරීම 10/3යි මීටර. F 2.5 කිලෝ නිව්ටන්. දැන් කිලෝ නිව්ටන් නෙමෙයි මට අවශ්‍ය වෙන්නේ මේ බලය නිව්ටන් වලින්. එමනම් මම මේ කිලෝ නිව්ටන් අගේ නිව්ටන් කරන්න 1000න් වැඩි කරනවා 2.5 වැඩි කරනවා 1000න්. එහෙනම් දශම ස්ථානයක් පැන්නා 0.2යි නිව්ටන්. 2500යි නිව්ටන්. හරි. දැන් බලමු කොහොමද අපි මෙන්න මේ ගණනය කිරීම කරන්නේ කියලා. හරි. මට මේ උඩ යට කපන විදිහ චුට්ටක් කියලා දෙන්නම් මම ඔයාලට. හරි මේ සුළු කිරීම හොඳට බලා ගන්න පුතේ ඈ. right. ඔන්න මට තියෙනවා මෙන්න මෙහෙම හිතන්න. හතර වැඩි කිරීම 10/5. 4 වැඩි කිරීම 10/5. මෙයා මෙතනට හරස් ගුණ කරොත් මොකද වෙන්නේ? මෙන්න මෙයා හරස් ගුණ කරොත් මොකද වෙන්නේ? කිසිම වෙනසක් වෙන්නේ නැහැ පුතේ. මට මෙයාව හරස් ගුණ කරොත් මෙතනට ගන්න පුළුවන් 4 වැඩි කිරීම 10/5යි කියලා. එහෙනම් හරස් ගුණ කිරීමේදී ඉලක්කම් වෙනස් වීමක් සිද්ධ වෙනවද? නෑ, වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. right. ඊළඟට මට මෙන්න මේ 10/5 විතරක්. මෙන්න මේ එකම පැත්තේ උඩට 10/5 විතරක් එකම පැත්තේ උඩට අරයන්න පුළුවන්. ඒතර 10/5 එකම පැත්තේ උඩට ගියොත්
10 ධන 5 වෙනවා. හරි. එකම පැත්තේ උඩට ගියොත් බලය මාරු වෙනවා. හරස් ගුණ කරාට බලය මාරු වෙනවා. හැබැයි මේ හතරට උඩට යන්න පුළුවන්ද පුතේ? හතරට උඩට යන්න බෑ. එතකොට ආයෙත් මෙන්න මේ 10 ඍණ 5 10 ධන 5 හරස් ගුණ වුණොත් ආයෙත් මේක 10 ධන 5ම තමයි. එතකොට මෙන්න මේ 10 ධන 5 එකම පැත්තේ උඩට ගියොත් ආයෙත් 10 ඍණ 5 වෙනවා. හරස් ගුණ කරාට බලය මාරු වෙන්නේ නැහැ. හැබැයි එකම පැත්තේ උඩට ගියොත් මේක වෙනස් වෙනවා. 10 ඍණ 5 ට 10 ධන 5 වෙනවා. හරස් ගුණ කිරීමේ හැකියාවක් තියෙනවා දරුවෝ. පැහැදිලි නේද? right. හරි. ඔන්න එක සංසිද්ධිය. එතකොට ඔබ කල්පනා කරන්න මෙන්න මෙහෙම. මෙතන 10 ධන 5 තිබ්බොත් මෙතනට එද්දිත් මේක 10 ධන 5යි. මේ උඩට ගියොත් එකම පැත්තේ උඩට ගියොත් 10 ඍණ 5යි. හරස් ගුණ කරොත් වෙනසක් වෙන්නේ නැහැ. ආයෙත් මේක උඩට ගියොත් 10 ධන 5යි. පැහැදිලි නේද? right. තේරුණාද මේ? හරස් ගුණ කරාට වෙනස් වෙන්නේ නැහැ. එකම පැත්තේ උඩයට මාරුනොත් වෙනස් වෙනවා. ධන ඍණ මාරු වෙනවා. මේ 10 ඍණ 5යි 10 ධන 5යි. දැන් මට කපන්න කොහොමද හැකියාව තියෙන්නේ? ඉලක්කම් කපන්න කියොත්. හරි. මට මෙතන තියෙනවා 10 ධන 6 මෙතන 10 ධන 6. මට මෙයාට මෙයා කපන්න පුළුවන්. මෙයාට මෙයා කපන්න. ඒ කියන්නේ එකම පැත්තේ උඩට උඩ අගයන් සමාන නම් කපන්න පුළුවන්. 10 ධන 6 ධන 6 ධන 6 කපන්න පුළුවන්. හැබැයි මෙහෙම තිබ්බොත් මේ පැත්තේ ධන 6යි මේ පැත්තේ ඍණ 6යි උඩට උඩ කපන්න තියෙන කපන්න බෑ. ඇයි උඩට උඩ කපන්න ඕනේ නම් පුතේ උඩයි දෙන්නගේ බලයන් දෙක සමාන වෙන්න ඕනේ. උඩට උඩ කපන්න මේ දෙන්නගේ අගයන් මොකද වෙන්න ඕනේ පුතාලා? සමාන වෙන්න ඕනේ. මේක කපන්න බෑ. පැහැදිලිද? right. එකම පැත්තේ උඩයි යටයි. මෙහෙම තිබ්බොත් මෙන්න මේ 10 ධන 6ට මේ 10 ධන 6 කපන්න පුළුවන්. මේක පුළුවන්. හැබැයි මෙහෙම තිබ්බොත් උඩ 10 ධන 6 යට 10 ඍණ 6. මේක කපන්න පුළුවන්ද? කපන්න මේ එකම පැත්තේ උඩයි යටයි කැපෙන්න නම් මේ දෙක සමාන වෙන්න ඕනේ. මෙහෙම තියේදී කපන්න පුළුවන්ද පුතේ? බෑ. එහෙනම් බලමු. දැන් මේකේ මොනවාද කපන්න පුළුවන්? මොනවාද කපන්න පුළුවන්? අන්න මම ඉස්සරහම කපනවා මේ උඩට උඩ. මෙන්න මේ උඩයි සමාන කට්ටිය තියනවද බලන්න. උඩයි. ධන 6 ඍණ 6 කපන්න පුළුවන්ද? බෑ. හැබැයි මෙන්න මේ 10 ධන 4යි ධන 4යි කපන්න පුළුවන්. ඊට පස්සේ right. මේ යටට යට බලනවා. යටට කපන්න බෑ. ඇයි? ධන 6යි ඍණ 6යි කපන්න බෑ. මේ දෙකම ධන වෙන්න ඕනේ එක්ක මේ දෙන්නම ඍණ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ උඩයි යටයි බලනවා. මෙන්න මේ එකම පැත්තේ උඩයි යටයි බලනවා පුතාලා.
මෙතන 10 ධන 6 ධන 6යි මේකට මේක කපන්න පුළුවන්. අනිත් පැත්තෙත් මම උඩයි යටයි බලනවා. මේ මෙන්න මේක 10 ඍණ 6 ඍණ 6යි මේ මේකට මේක කපන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලි මං කියන දේ. මීට අමතරව අහුවන පොයින්ට්ස් right. හරි. තව දෙයක්. මෙන්න මෙහෙම තියෙනවා. මේක ප්‍රධාන බෙදීම. මෙතන 4 තියෙනවා 3 තියෙනවා. උඩ තියෙනවා 100. හරි. දැන් මෙන්න මේ වගේ තියෙනවා. මෙන්න මේක තමයි ප්‍රධාන බෙදීම. right? ප්‍රධාන බෙදීමේ එකක් උඩ තමයි මේක තියෙන්නේ. ප්‍රධාන බෙදීමේ එකක් උඩ මේක තියෙන්නේ. right? ප්‍රධාන බෙදීමෙන් දෙකක් උඩ මෙන්න මෙයා ඉන්නේ. දෙකක් උඩ මෙයා ඉන්නේ. එතකොට මම ගත්තොත් එහෙම මෙයාලා කැපෙද්දි ප්‍රධාන බෙදීමට එකක් උඩින් මෙයා ඉන්නේ. මෙයත් එකක් උඩින් ඉන්නේ. මේ දෙන කැපෙන්නේ නැහනේ. ප්‍රධාන බෙදීමේ ඉඳලා දැන් මම බලුවොත් මෙන්න මේ මෙතන ඉඳලා පියවර දෙකක් උඩින් මෙන්න මේ ප්‍රධාන බෙදීමේ ඉඳලා පියවර දෙකක් උඩින් මෙහා එනවා. මට මෙන්න මෙයාට මෙයා කපන්න පුළුවන්. ප්‍රධාන බෙදීමේ ඉඳලා දෙකක් උඩින් මෙයත් ඉන්නේ දෙකක් උඩින් මෙයත් දෙකක් උඩින්. දැන් මම මේ ප්‍රධාන බෙදීමේ ඉඳලා එකක් යට වෙනවා. මේ පැත්තෙත් එකක් යට වෙනවා. මෙයයි මෙයයි කැපෙන්නේ නැහනේ. right. මම ප්‍රධාන බෙදීමේ ඉඳලා දෙකක් යට වෙනවා. 1යි 2යි. ප්‍රධාන බෙදීමේ ඉඳලා 1යි 2ක් යට වෙනවා. දැන් මට මෙන්න මේ 2000ට මේ 2000 කැපිලා යවන්න පුළුවන්. හරි. ප්‍රධාන බෙදීමේ ඉඳලා සම පියවර ගානක් පල්ලෙහාට තිබ්බහම මට හෝ සම පියවර ගානක් උඩට තිබ්බහම මට අදාළ කෙනා කැපීමේ හැකියාව තියෙනවා. මම මේවා ගැටළු වලදී ඔබට පෙන්වන්නම්. එහෙනම් අපි යම් බලන්න දැන් අපි ඉස්සලා මේ යම් මාපාංකය හොයලා එමු. right. අපි දන්නවා අපි ළඟ සමීකරණයක් තියෙනවා. f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. එහෙනම් මේකේ f ගාගේ 2500යි නිව්ටන්. අපි a ගාගේ හෙව්වා හරස්කඩ වර්ගඵලය 25 වැඩි කිරීම 10 ඍණ 4යි. y e ගාගේ අපි හෙව්වා 2 වැඩි කිරීම 10 ඍණ 3යි මීටර්. L මුල් දිග ආරම්භක දිග 4යි මේ. දැන් මම ඉස්සරලම මේකේ හරස් ගුණ වෙන කට්ටිය හරස් ගුණ කරලා ඉන්නවා. y වනි තනි කරන්න ඕනේ. මම මෙයාව මෙහෙම හරස් ගුණ කරනවා මෙයාව මෙහෙම හරස් ගුණ කරනවා. ඔන්න මට මෙයා මෙතනට යනවා 2500 මේ හතර හරස් ගුණ වුණාට වෙනසක් වෙන්නේ නැහැ. 4 මෙයා හරස් ගුණ වෙනවා 25 වැඩි කිරීම 10 ඍණ 4 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 ඍණ 3 සමානයි y. මම දැන්
මේ 10 බල ඔක්කොම එක තැනකට ගන්න බලනවා. මෙන්න මේ 10 ඍණ 3 මං උඩට අරන් යනවා. මෙන්න මේ 10 ඍණ 4 පුතේ උඩට අරන් යනවා. 10 ඍණ බල ටික අයින් කරලා ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. අපිට එනවා 2500 වැඩි කිරීම 4 10 ඍණ 4 එකම පැත්තේ උඩට ගියොත් 10 ධන 4 වෙනවානේ. 10 ඍණ 4 එකම පැත්තේ උඩට ගියොත් මොකද වෙන්නේ පුතේ? 10 ධන 4 වෙනවානේ. 10 ඍණ 3 එකම පැත්තේ උඩට ගියොත් 10 ධන 3 වෙනවා. යට එනවා y. එහෙනම් දෙවරක් 2යි sorry මම බෙද පාටේ කපලා පෙන්නන්නම්. මට එකම පැත්තේ උඩයි යටයි කපන්න පුළුවන් පුතේ. එකම පැත්තේ උඩයි යටයි කපන්න පුළුවන්. මම 25 2500ට කැපුවාම 100යි 2 4ට කැපුවාම 2යි. එහෙනම් මට එනවා උඩ y සමානයි 2 වැඩි කිරීම මෙතන 10 වර්ගයක් 100 කියන්නේ 10 වර්ගයක් මෙතන 10 4ක් මෙතන 10 3ක් 4යි 3යි 7යි 7යි 2යි 9යි 2 වැඩි කිරීම 10 9යි nm ඍණ 1 සමානයි y. මෙන්න මේක තමයි අපිට ලැබෙන යම් මාපාංකය. යම් මාපාංකය. පැහැදිලි මම හිතන්නේ. දැන් මෙතන පුතේ වෙලා තියෙන්නේ ඇදීමක් නේද? මේකේ සිද්ධ වෙලා තියෙන මේ දිග වැඩිවීමක්. එහෙනම් මේ දිග වැඩිවීමකදී තියෙන ප්‍රත්‍යාබලය මොකද පුතේ? ආතන්‍ය ප්‍රත්‍යාබලය. එතකොට දිග වැඩිවීමකදී ප්‍රත්‍යාබලය ආතන්‍ය ප්‍රත්‍යාබලය දිග වැඩිවීමකදී වික්‍රියාව ආතන්‍ය වික්‍රියාව. මේ බෝඩ් එක දෙකට කඩලා මේ පැත්තේ අපි හදමු ආතන්‍ය ප්‍රත්‍යාබලය. සමානයි F බෙදීමේ F ගාගේ දීලා තිබ්බා නිව්ටන් 2500යි. F ගාගේ නිව්ටන් 2500යි. A ගාගේ විසිපහ වැඩි කිරීම 10 ඍණ 4යි. A ගාගේ එහෙනම් මෙන්න මේ 10 ඍණ 4 උඩට යනවා 10 ධන 4 වෙනවා 2500 වැඩි කිරීම 10 4 බෙදීම 25. එතකොට මොකද වෙන්නේ? ප්‍රත්‍යාබලයක මොකද වෙන්නේ පුතේ? nm ඍණ එකම තමයි නේ. එහෙනම් මෙන්න ආතන්‍ය ප්‍රත්‍යාබලය. ආතන්‍ය ප්‍රත්‍යාබලය. පුතේ මේ ආතන්‍ය ප්‍රත්‍යාබලය තියෙනවනේ. මේ ආතන්‍ය ප්‍රත්‍යාබලයට එන්න පුළුවන් උපරිම උත්තරයට මම කියනවා විශේෂ නම. ආතන්‍ය ප්‍රත්‍යාබලයට එන්න පුළුවන් උපරිම උත්තරේ අපි කියනවා ભેදක ප්‍රත්‍යාබලය කියලා. මම නෝට් කියලා දාන්නම් ඔයාලට අමතක වෙන්න නිසා. ආතන්‍ය
ලැබිය හැකි උපරිමාගය උපරිම පිළිතුර ආතන්න ප්‍රත්‍යාබලයට ලැබිය හැකි උපරිම පිළිතුර භේදක ප්‍රත්‍යාබලයයි. දැන් ප්‍රත්‍යාබලයට ගත හැකි උපරිම උත්තරේ තමයි භේදක ප්‍රත්‍යාබලය. හරි? ඒතර භේදක ප්‍රත්‍යාබලය දන්නවා නම් මට හිතන්නකෝ නිකන් භේදක ප්‍රත්‍යාබලය දුන්නා කියලා. උදාහරණයක් විදිහට ඔන්න මට දෙනවා දෙක වැඩි කිරීම 10 8යි. දුන්නොත් දීලා නෑ මේකේ. ඉහත දණ්ඩට දැරිය හැකි උපරිම බලය. උපරිම බලය. මොකද පුතේ? අපි දන්නා ප්‍රත්‍යාබලය සමානයි F බෙදීමේ එහෙනම් ප්‍රත්‍යාබලයට එන උපරිම උත්තරය මෙන්න මේක. දෙක වැඩි කිරීම 10 8 සමාන F කියලා කියන්නේ. F තමයි හොයන්න කියන්නේ. හරස්කඩ වර්ගඵලය 25 වැඩි කිරීම 10 4යි. F උපරිම හරස් ගුණ වෙනවා. උතර මොකද වෙන්නේ? F උපරිම 10 ඍණ 4යි. දෙක වැඩි කිරීම 10 8යි. දෙවරක් 25 50යි. 10 8න් 10 4ක් ගියාම 10 4යි. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10 5යි නිව්ටන් තමයි දරන්න පුළුවන් F උපරිමය. හරි. භේදක ප්‍රත්‍යාබලය දන්නවනම් හරස්කඩ වර්ගඵලය දන්නවනම් දරන්න පුළුවන් උපරිම බලය හොයන්නේ මෙන්න මේ. භේදක ප්‍රත්‍යාබලය දන්නවනම් රයිට්. මම මේක සමීකරණයක් විදිහට ඔබට කියලා දෙන්නම්. මෙන්න මෙහෙම ලියමු අපි. හරි. මතක තියාගන්න මෙන්න මෙහෙම මේක සමීකරණයක් නෑ හැබැයි මෙහෙම එකක්. භේදක බෙදීම භේදක ප්‍රත්‍යාබලය F උපරිමය දරන්න පුළුවන් F උපරිමය බෙදීම A කියලා මතක තියාගන්න. හරි. අපි මෙන්න මෙයාගේ ආතන්නේ ප්‍රත්‍යාබලය හෙව්වේ අපි හොයමු ගණනය කරමු ආතන්නේ වික්‍රියාව. E බෙදීමේ මේකේ දිගෙහි වැඩිවීම අපි දන්නවා දිගෙහි වැඩිවීම දෙක වැඩි කිරීම 10 ඍණ 3යි. L ගියාගේ මුල් දිග 4යි මීටර. මුල් දිග එහෙනම් මොකද වෙන්නේ? මේකෙන් මේක වැඩි වෙනවා භාගය වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් 0.5 වැඩි කිරීම 10 ඍණ 3යි. මට 0.5 දශම ස්ථානය මෙතනට පැන්නා නම් මේ පැත්තට පැන්නොත් ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. 5 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා ලියන්න හැකියාව තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙයාගේ ගබඩාවන ශක්තිය අපිට අවශ්‍ය නම්
අපිට ගබඩාවට ශක්තිය අවශ්‍ය නම් භාගයයි F නේ. භාගයයි F ගියාගේ අපි දැක්කා 2500යි නිව්ටන් තිබ්බේ මොනවද කියන්නේ? F ගියාගේ 2500යි E ගියාගේ 2 වැඩි කිරීම 10 රින 3යි. 2500 2 වැඩි කිරීම 10 රින 3යි. F ගියාගේ 2500යි 2 වැඩි කිරීම 10 රින 3යි E ගියාගේ. 2ට 2 කැපුණා 2500 වැඩි කිරීම 10 රින 3යි කියන්නේ 10 බලය මෙහෙම આવොත් 10 රින 2 වෙනවා 10 රින 1 වෙනවා 10 නේද 2.5යි ජූල් ශක්තිය ඒකක පුතේ ජූල් අපිට ඕනනම් දැන් මේකේ දුරු නියතය හොයන්නත් පුළුවන් කොහොමද දුරු නියතය හොයන්නේ F සමානයි KE නේ F සමාන මේක දුරු නියතයේ බල නියතය හොයන්න වෙන්නේ අපිට නේ බල නියතය F ගියාගේ අපි දන්නවා 2500යි K වතාවක් E කියන්නේ 2 වැඩි කිරීම 10 රින 3යි එහෙනම් මම මෙහෙම හරස් ගුණ කරොත් 2500 බෙදීම 10 රින් 3ට ගියාම 10 ධන 3 වෙනවා right හරස් ගුණ උනාට වෙනස් වුණේ නැහැ උඩට ගියාම දන්නවනේ එහෙනම් 2500 කියන්නේ දෙකෙන් බෙදුවම 1250 10 තුන්වෙනි බලය සමානයි K එතකොට ඔන්නම් මට මේක ලියන්න පුළුවන් 10 4යි දශම ස්ථානයේ පැන්න 10 5යි මෙතන දාමතන 1.25 වැඩි කිරීම 10 4 10 5 10 6යි දුරු නියතය ඒකක මොකද වෙන්නේ F ගේ එකක නම් නිව්ටන් E ගේ එකක මීටර nm ඍණ 1යි K එහෙම නැත්නම් බල නියතය හරි මම ඔබට මෙන්න මේ දශම ස්ථානයේ මාරු වෙන ආකාරය චුට්ටක් මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. එහෙම වුණොත් මම හිතන්නේ ඊටාම පහසුයි අපිට ගණනය කිරීම කරගෙන යන්න. හිතන්නකෝ මෙන්න මෙහෙම 125 12500 වැඩි කිරීම 10 3 කියලා තියෙනවා. එතකොට මට මෙන්න මේකේ දශම ස්ථානය දැන් කොහෙද තියෙන්නේ පුතේ? මෙන්න මේ 12500 වැඩි කිරීම 10 3 කියලා තියෙන උදාහරණයක් විදියට. මෙන්න මෙයාගේ දශම ස්ථානය කොහෙද තියෙන්නේ? මෙයාගේ දශම ස්ථානයේ තියෙන්නේ මෙතන. මේ දශම ස්ථානය මෙතන එකක් පැන්නොත්. මෙන්න මේ පැත්තට එන්න ධන බල වැඩි වෙනවා. හරි? මේ පැත්තට එන්න ධන බල වැඩි වෙනවා. ඒ කියන්නේ 10 3 10 4 වෙනවා. මේ බිඳුව නැහැ දශම ස්ථානේ දැන් මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ 10 මේක මෙතනට පැන්නොත් එහෙම මේ 10 5 මේක මෙතනට පැන්නොත් 10 6 125යි එහෙනම් මෙතනට පැන්නොත් 10 7 මෙතනට පැන්නොත් 10 8 1.25 වැඩි කිරීම 10 ධන 8 හරිද පැහැදිලි කරපේ නෙමෙයි 10 ධන බලයක් නම් වැඩි වෙනවා හරි right
එතකොට මට මෙහෙම තිබ්බනම් හරි. ඕක තව විදිහකට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. මේ 10 3 බලයෙන් මම ඔහොමම තියනවා. මොකුත් කරන්නේ නැහැ. මෙන්න මේක තියෙනවනේ. ඔය 10 3 වෙනි බලයේ මෙහෙමම තියලා දශම ස්ථානයේ එකක් යනවා. 10 1යි. දශම ස්ථානයේ මේ පැත්තට යනවා 10 2යි. දශම ස්ථානයේ මේ පැත්තට යනවා 10 3යි. දශම ස්ථානයේ මෙතන යනවා 10 4යි. දශම ස්ථානයේ මෙතන යනවා 10 5යි. 10 1 2 3 4 5 1.25 වැඩි කිරීම 10 5 1 2 3 4 5 10 3 එහෙනම් 1.25 වැඩි කිරීම 10 5 3යි 8යි. පැහැදිලි කරපු වැඩි? පැහැදිලි. හරිද? මට මෙන්න මෙහෙම එකක් තිබ්බොත් ඔන්න ඔය වගේ ආවා. දැන් මම මේ 10 ඍණ බලය මෙහෙමම තියෙනවා. පැහැදිලිද? මේ බලය මෙහෙමම තියෙනවා. දැන් මෙතනින් කීයක් දෙන්නේ? 1 2 3 4 5 6 1.25 වැඩි කිරීම 10 6යි. මෙන්න මෙතන 10 ඍණ 3යි. එහෙනම් මොකද වෙන්නේ? 10 ධන 6 ඍණ 3ක් ගියාම කීයද වෙන්නේ පුතේ? 10 ධන 3ක් නේ. 1.25 වැඩි කිරීම 10 ධන 3ක්. පැහැදිලිද? පැහැදිලි. හරි. ඊළඟට 0.3යි 2යි 3යි 6 වැඩි කිරීම 10 ධන 5. මෙන්න මෙහෙම තියෙනවා. දැන් මේක සුළු කරන්නේ කොහොමද? දශම ස්ථානයේ මේ පැත්තට එනවා ධන බල ගත්තේ මම. දශම ස්ථානයේ මේක මම හොල්ලන්නේ නැහැ මෙහෙම තියෙනවා. දශම 1යි ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි. මේ දශම ස්ථානයේ මේ පැත්තට එනද 10 ඍණ බල වෙනවා. 10 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. එහෙනම් 2.3යි 6 වැඩි කිරීම 10 ඍණ 1 2 3 4. 10 ඍණ 4 5න් 4ක් ගියාම 10 1යි. ඒ කියන්නේ මට මේක ලියන්න 10 ධන 1 කියන්නේ මේක මේ පැත්තට පනවන්න පුළුවන් 23.6. හරි. මේ ක්‍රමවේදය ඉදිරියට පොඩ්ඩක් පාවිච්චි කරන්න බලන්න. right. තරුවනේ එහෙමනම් අපි මීළඟ ගැටලුව වෙත යමු බලන්න. දැන් අපිට ගාණක් දීලා තියෙනවා. මෙන්න මේ ගාණය අහනවා මෙන්න මෙයාගේ මෙන්න මේ විතතිය කීයද කියලා අහනවා. අපි බලමු කොහොමද මේ විතතිය ගණනය කරන්නේ කියලා. දරුවනේ බලමුකෝ. දැන් මෙන්න මේකේ අපි දන්න රාශියෙන් තියෙනවා. අපෙන් අහන්නේ මෙන්න මෙයාගේ E. හරි. right. ඊට අමතරව අපි මේක ඇදීමක් ආතන්න ප්‍රත්‍යා බලය සහ වික්‍රියාවන අපි ඊළඟ ගන්න හදමු. දැන් මේකේ චුට්ටක් වෙනස් නිසා අපි මේකේ E විතරක් හොයමු ඉක්මනට. right. F 2.5යි කිලෝ නිව්ටන් තියෙන්නේ. එහෙනම් මේක නිව්ටන් කරන්න මං කීයෙන්ද වැඩි කරන්න පුතේ? මෙන්න මේ කිලෝ නිව්ටන්ගේ නිව්ටන් කරන්න කීයෙන්ද? 1000න් වැඩි කරනවා. එහෙනම් 2.5 වැඩි කරනවා 1000 මට එනවා 2500යි නිව්ටන්. ඒකගේ තියෙන්නේ 25යි වර්ග සෙන්ටිමීටර්. එමනම් මම මේක ලියනවා 25 සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර කියනකොට සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. මේ සෙන්ටිමීටර මීටර කරන්න මම බෙදනවා 100ෙන්. මේ සෙන්ටිමීටර මීටර කරන්න මම බෙදනවා 100ෙන්. 25 බෙදීම 10 1 2 3 4. උඩට යනවා 25 වැඩි කිරීම
10 ඍණ 4යි වර්ග මීටර. y දෙක වැඩි කිරීම 10 12යි. f බෙදී මේ සමාන y වතාවක් e ගියාගේ අපි දන්නේ නැහැ. l ගියාගේ 4යි මීටර. l ගියාගේ 4යි මීටර. right. දැන් අපි දන්නවා මෙන්න මේ රාශීන් පහ සම්බන්ධ වෙන සමීකරණය පුතේ if බෙදීම a සමානයි if බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. f ගියාගේ අපි ගත්තොත් එහෙම f ගියාගේ අපි ගත්තොත් 2500යි නිව්ටන් කියලා. a ගියාගේ 25 වැඩි කිරීම 10 ඍණ 4යි. a ගියාගේ y වතාවක් e ගියාගේ අපි දන්නේ නැහැ. y ගියාගේ අපි දන්නවානේ. y ගියාගේ දීලා තිබ්බා. y ගියාගේ දෙක වැඩි කිරීම 10 12යි. මුල් දිග 4යි. right. දැන් අපි මේකෙන් මේක හරස් ගුණ කරමු. මේකෙන් මේක හරස් ගුණ කරමු. හරස් ගුණ කරාට පුතේ 10 බල මාරු වෙනවද? නෑ මාරු වෙන්නේ නෑ. මේ හතර මෙතන එනවා. ඊ උක්ත කරගන්න එක තමයි අපි කරන්න යන්නේ. 2500 වැඩි කිරීම 4 බෙදනවා 25 වැඩි කිරීම 10 ඍණ 4 දෙක වැඩි කිරීම 10 12 සමානයි 25 වැඩි කිරීම 10 ඍණ 4 දෙක වැඩි කිරීම 10 12 2500 වැඩි කිරීම 4. එතකොට මට මෙන්න මේ 10 බලපුතේ මේ 10 12 උඩට අරන් 10 ඍණ 4 උඩට අරන්. එහෙනම් අපිට එනවා මෙන්න මේ 2500 වැඩි කිරීම 4 10 ඍණ 4 උඩට ගියාම 10 ධන 4යි 10 ධන 12 උඩට ගියාම 10 ඍණ 12යි 10 ඍණ 4 උඩට ගියාම 10 ධන 4යි 10 12 උඩට ගියාම 10 ඍණ 12යි 25 වැඩි කිරීම 2 2යි 100යි. සිය වැඩි කිරීම 2 200 10 4 10 ඍණ 12 ඒ කියන්නේ 10 ඍණ 8යි ඊ ගියාගේ. එතකොට අපි ගත්තොත් එහෙම 2 වැඩි කිරීම 10 දෙවෙනි බලය 10 ඍණ 8 සමානයි ඊ. එහෙනම් 2 වැඩි කිරීම 10 ඍණ 6 මීටර් සමානයි. පැහැදිලිද? right. දැන් ඔබට මේ සුළු කිරීම ඉතාම පුරුදුයි. right. දරුවනේ අපි ඊළඟට මීට වැඩිය පොඩ්ඩක් වෙනස් ආකාරයක ගැටලුවකට යමු. හරි. දැන් අපි මෙන්න මේ ගැටලුවේ පුතාලා ඊව හොයන්න තියෙන්නේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේ ඒකාකාර හරස්කඩේ වර්ගඵලය දෙන්නේ නැතුව මෙන්න මේ වෘත්තාකාර කොටසේ අරය දීලා තියෙන්නේ.
මෙන්න මේ කොටසේ අරය තමයි දීලා තියෙන්නේ. අරය දීලා තියෙනවා. හැබැයි මට දීලා නෑ දරුවනේ මෙන්න මේ කොටසේ වර්ගඵල. එතකොට මට පළවෙනිම දේ මම මෙන්න මේ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයා ගැනීම අවශ්‍ය වෙනවා. එවනම ඔන්න වෘත්තාකාර කොටස හදනවා. මෙයාගේ අරය R සමානයි 2.5 සෙන්ටිමීටර්. මම මේ වගේ කෙනෙක්ගේ වෘත්තාකාර පෘෂ්ඨයක දැන් මෙන්න මේ වර්ගඵලය කියලා ගන්න මේ සිලින්ඩරයේ වර්ගඵලය නෙවෙයි පුතේ. මේක මම 10000ක් කිව්වා. ගන්නේ මෙන්න මේ ඒකාකාර හරස්කඩ. ඒ කියන්නේ දැන් මම ගත්තොත් එහෙම සමහර වෙලාවට ওই වෘත්තාකාර පෘෂ්ඨ නෙමෙයි පුතාලා. සමහර ලාවට තියෙනවා මෙන්න මේ බලමුකෝ. මෙන්න මේ රූප ටික බලන්නකෝ. හරි. එතකොට මම දැන් මෙන්න මේ වගේ දඬු දීලා තිබ්බනම් හරි. මෙන්න මෙයාගේ මම වර්ගඵලය ගත්තොත් පුතේ ගන්නෙ මෙන්න මේ කොටසේ. දාන්න බෑ එකට නේ. රයිට්. මම පෙන්නනවා. හරි. මෙයා තිබ්බොත් එහෙම වර්ගඵලය ගන්නෙ මම මෙන්න මේ ත්‍රිකෝණ කොටසේ මේ වගේ දණ්ඩක් නම්. එතකොට මෙයා හිටියා නම් එහෙම මෙන්න මේ යට පෘෂ්ඨයේ වර්ගඵලය තමයි අපි එතකොට ගන්න. ඒ කියන්නේ වර්ගඵලය කියලා මේ සම්පූර්ණ වස්තුවේ වර්ගඵලය නෙවෙයි. මේක මේ වගේ හැඩ තියෙන දණ්ඩක් මොන දණ්ඩක් ගත්තත් මෙන්න මේ වගේ ඒකාකාර හරස්කඩ තියෙන පෘෂ්ඨයේ හරි. මෙන්න මේ වගේ ඒකාකාර හරස්කඩ තියෙන පෘෂ්ඨයේ වර්ගඵලය තමයි මා ගත යුතු වෙන්නේ. එතකොට දැන් මෙයාගේ වර්ගඵලය වෙන්නේ පුතාලා 5r වර්ග. ඒ සමානයි මම 5 ට කියන්න ආදේශ කරන්නේ නැතුව තියන්නම්. r අරය කීයද වෙන්නේ? 2.5 වැඩි කිරීම 2.5. right. සෙන්ටිමීටර් මීටර ගන්න මම 100ෙන් බෙදනවා. සෙන්ටිමීටර මීටර ගන්න 100ෙන් බෙදනවා. සෙන්ටිමීටර මීටර ගන්න 100ෙන් බෙදනවා. සෙන්ටිමීටර මීටර ගන්න 100ෙන් බෙදනවා. අපි ගත්තොත් එහෙම a සමානයි 5 වතාවක් මම මේක සුළු කරන්නේ නැහැ පුතේ. මෙහෙමම තියෙනවා. 2.5 වැඩි කිරීම 2.5 right. මෙන්න මේක මෙහෙමම තියෙනවා. සුළු කරන්නේ නැතුව මෙහෙමම තියෙනවා. හරි. ඇයි කියලා මම කියලා දෙන්න. එතන කලබල නැතුව තියෙන්න. මේ 5 ට අගය දාන්නත් එපා. 5 ට අගය දැම්මෙත් නැහැ මේක සුළු කරෙත් නැහැ මෙන්න මෙහෙම තිබ්බයි කියලා. තේරෙනවද? F ගේ අගය 314 කිලෝ නිව්ටන්. 314 කිලෝ නිව්ටන්. F ගේ අගය 314 කිලෝ නිව්ටන්. ඒ කියන්නේ 314 වැඩි කිරීම 10 වෙනි බලයක් නිව්ටන්. මෙහෙම දෙනවා. මේක මම සුළු කරෙත් නෑ පුතා. y ගේ කීයද දීලා තියෙන්නේ? 5 වැඩි කිරීම 10 12.
5 වැඩි කිරීම 10 12යි එන්නෙම් ඍණ 1 මේක වර්ගමීටර F බෙදීම තමයි ඔතන E ගියා දන්නේ නැහැ L ගියාගේ අපිට දීලා තියෙනවා 8යි මීටර L ගියාගේ දීලා තියෙනවා 8යි මීටර දැන් මම ආදේශ කරනවා අපි ඉස්සරලා මේ E හොයාගෙන ඉමු අපි මුලින්ම E සොයමු අපි ළඟ සමීකරණයක් තියෙනවා F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. එතකොට මේක F වගේ දීලා තියෙනවා අපිට 314යි 10 3 වෙනි බලය බෙදීම A ගේ තියෙනවා 2.5 වැඩි කිරීම 2.5 මේ දෙකම බෙදුණා 100 5 මුලට තියෙනවා 5 වතාවක් y වතාවක් y ගියාගේ 5 වැඩි කිරීම 10 12 E දන්නේ නැහැ L ගියාගේ මීටර 8යි පැහැදිලිද මෙන්න මෙච්චරයි තියෙන්නේ දැන් මම බලන්න මෙන්න මේ ෆයිට අගයන් ආදේශ කරද්දී ෆයිට ගත හැකි අගයන් දෙකක් තියෙනවා ෆයිට තියෙනවා අගයන් දෙකක් එකක් තමයි 22 බෙදීම 7 අනිත් එක තමයි 3.14 දැන් මට මේකේ කොහේ හරි 22 බෙදීම 7 දැම්මොත් මේ 7 කැපෙන විදිහේ 7 ගුණාකාරයක් කොහෙවත් තියෙනවද මම මේ ෆයිට 22 බෙදීම 7 දැම්මොත් පුතේ මෙන්න මේ 7 කැපිලා යන විදිහේ 7 ගුණාකාරයක් කොහෙවත් තියෙනවද නැහැ එහෙමනම් මම මේක දාන එක තේරුමක් නැහැ නේද දැන් 22 7ෙන් බෙදුවම උත්තරය කීයද පුතාලා බලමු අපි නිකන් 22 බෙදමු 7ෙන් 3.14යි එහෙමනම් මට මේ කොහෙවත් 7 ඉලක්කමක් නැත්තම් කැපෙන්න මම 5 වෙනුවට දානවා පුතේ කීයද මේ 7 ඉලක්කමක් තිබ්බොත් දානවා 22 බෙදීම 7 නැත්තම් දානවා කීයද 3.14 හරි මෙතන මම දානවා 3.14 එහෙනම් 314 වැඩි කිරීම 10 බෙදනවා 3.14 වැඩි කිරීම 2.5 බෙදීම 100 2.5 බෙදීම 100 සමානයි 5 වැඩි කිරීම 10 12 E බෙදීම 8 මම මේකෙන් මේක ගුණ කරනවා මේකෙන් මේක ගුණ කරනවා හරි එතන මට එනවා 314 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 8 බෙදීම 3.14 වැඩි කිරීම මෙන්න මෙතන මම මේක ලියනවා 2.5 වැඩි කිරීම 2.5 මෙන්න මෙතන 100 දෙකක් තියෙනවනේ මේක මම ලියනවා පුතේ 10 වර්ගය කියලා මේක ලියනවා 10 වර්ගය කියලා මට මේක හරස් ගුණ වුණාම මෙතනට එනවා
5 වැඩි කිරීම 10 12යි සමානයි e කියලා. දැන් මම මොකද කරන්නේ? මම ඉස්සරලම හරිද බලමු ආයෙ පාරක් 8 දැන් ඔබට පේනවා මේ 10 වර්ගයයි 10 වර්ගයයි කියන 10 හතරවෙනි බලයක් මම එකපාර ලියන්නම් ඒක. මම මෙන්න මේ 10 12 වෙනි බලය එකක් උඩට ගන්නවා. මේ 10 හතර එක අඩියක් උඩට ගන්නවා. බලමු 314 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 8 බෙදනවා 3.14 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 5 10 ධන 12 එකක් උඩට ගියාම 10 ඍණ 12ක් වෙනවා පුතේ මේ 10 ධන 12 එකක් උඩට ගියාම 10 ඍණ 12 වෙනවා මේ 10 ධන 4 එකක් උඩට ගියාම 10 ඍණ 4 වෙනවා e එතකොට මම අවසාන වශයෙන් මෙන්න මේ 10 ඍණ 4 තව එකක් උඩට ගන්නවා. එතකොට 314 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 8 වැඩි කිරීම 10 ඍණ 12 මේ 10 ඍණ 4 එකක් උඩට ගියාම 10 ධන 4 බෙදීම 3.14 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 5 දැන් පේටි දෙකට ඔක්කොම සුළු වෙලා තියෙන්නේ නේද? දැන් මම මෙන්න මේ 10 බල සුළු කරමු 10 3යි 10 4යි කියන්නේ 10 7යි මේ මෙන්න මේ 10 3යි 10 4යි කියන්නේ 10 7යි 10 7යි 10 7යි 10 ඍණ 12යි කියන්නේ 10 ඍණ 5යි 10 ඍණ 5යි 10 ඍණ 5යි. එතකොට 314යි 8යි තියෙනවා මෙතන ඉතුරු වෙලා. යට තියෙනවා 3.14 2.5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 5 e මට 3.14 314 කැපුණාම 100 වැඩි කිරීම 8 වැඩි කිරීම 10 ඍණ 5 2.5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 5 5 5 වරක් 20යි එතකොට මේ 20 2.5 මට බෙදන්න පුළුවන් පුතේ 20 2.5 කියන්නේ 2.5 ඒවා 4ක් නම් 10යි ඒ කියන්නේ 8යි එහෙනම් මට එනවා 8 වැඩි කිරීම 8 වැඩි කිරීම 10 ඍණ 5 බෙදීම 2.5 8 වැඩි කිරීම 8 8 බෙදනවා 2.5න් 25.6යි මේක එකක් පැන්නට පස්සේ මට ලියන්න පුළුවන් 2.5යි 6 වැඩි කිරීම 10 පළවෙනි බලය වැඩි කිරීම 10 ඍණ 5 සමානයි e එහෙනම් 2.5යි 6
වැඩි කිරීම 10 ඍණ 4 සමානයි e මීටර. පැහැදිලි ඔබට නේද? මේක දශම කරලා ඔබට තියන්න ඕන නම් හොර වැඩක් කියලා දෙන්නම්. මේක 10 බලවලින් තියන්න නැතුව දශම වලට ඔබට හරවා ගන්න යම්කිසි අවස්ථාවක් වුණොත් මම කියන්න කරන වැඩි මේ 10 ඍණ 4යිනේ පුතේ. මේක ඉරයට ගන්න. මේක ඉරයට ගන්න. 2.5 10 ඍණ 4 ඉරයට ගන්න 10 ධන 4යිනේ. එහෙනම් මේක ලියන්න පුළුවන් 2.5 බෙදීම 10 කියලා. ගන්න කැල්ල එක. ගන්න කැල්ල එක. සුළු කිරීම පැටලෙනවා. මේක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. බෙදලා බලන්න. මෙන්න උත්තරේ. 0.03යි 2.5යි. මෙහෙම කරන්නත් පුළුවන්. පැහැදිලිද? right. දැන් අපි බලමු මෙන්න මේ ගැටලුවේ දිග වැඩිවීමක් නේ තියෙන්නේ පුතේ. නේද? මේ ගැටලුවේ දිග වැඩිවීමක් තියෙන්නේ. මේ ගැටලුවේ දිග වැඩිවීමක් තියෙනවා නම් අපි මෙයාගේ දිග වැඩිවීමක් කියන්නේ ආතන්‍යනේ. ආතන්‍ය ප්‍රත්‍යාබලයයි ආතන්‍ය වික්‍රියාවයි හොයමු. right. එහෙමනම් අපි මේක ගමු එහා පැත්තට. හරි. අපි දැන් මේ වගේ හොයමු බලන්න. ආතන්‍ය ප්‍රත්‍යාබලය කියන පුතේ F බෙදීමේ. දැන් මේක F දීලා තිබ්බා අපිට. F ගියාගේ දීලා තිබ්බා 314 කිලෝ නිව්ටන්. ඒ කියන්නේ 314 වැඩි කිරීම 10 3යි. 314 වැඩි කිරීම 10 3 ඒ මතකද ඔබට මේක මම කොපි කරලාම ගන්නම්. මෙන්න ඒ කියන්නේ. දැන් මට පුළුවන් මේක මෙහෙම කරන්න. 314 වැඩි කිරීම 10 3 බෙදීම 5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 2.5 බෙදීම 10 4 10 ධන 4 උඩට ගියාම මොකද වෙන්නේ? මේක එකක් උඩට ගන්නවා මම. මේක එකක් උඩට ගන්නවා. මම පියවර සංඛ්‍යා ඔක්කොම ලියාගෙන යනවා නැත්නම් ඔබට පැටලෙයි කියලා. මේක තමයි සුළු කිරීම ඉගෙන ගන්න නියම පාඩම. ප්‍රධාන බෙදීම 10 4 එකක් උඩට එනවා. 5 වතාවක් 2.5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 10 ඍණ 4 මේක අය පාරක් උඩට ගන්නවා. 5 තාම මන් තියන් යන්නේ 10 ඍණ 4 උඩට ගියාම 10 ධන 4යි 5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 2.5 එහෙනම් මේ පුතේ මේ මට 5ට 7 ඉලක්කව පේන තෙක් මානකවත් නැහැ නේද? 7 ගුණාකාරයක් පේන තෙක් මානක නැහැ නේද? එහෙනම් මේ 22ක් පේන තෙක් මානක නැහැ නේද? එහෙමනම් මට 5ට 22 බෙදීම 7 දැම්ම කියලා කැපෙන්නේ නැහැ. එහෙනම් මම 5ට දානවා පුතා. 5ට දාන්න පුළුවන් ගයක් දෙකක් තියෙනවා. එකක් තමයි 22 බෙදීම 7. මේ 7 කොහේ හරි කැපෙනවා නම් මේක දානවා. නැත්තම් මම දාන්නේ 3.14. මම මෙතන දානවා 5 වෙනුවට දානවා පුතේ 3.14. එහෙනම් 314 වැඩි කිරීම 4යි 3යි 10යි 7යි 5 3.14 ඒවා 100 වැඩි කිරීම 10යි 7
මම 100 2.5 ලස්සනට බෙදෙනවා 10ට 4යි 100ට 2.5 ඒවා 10ට නම් කියද පුතේ 4යි එහෙනම් 100ට 40යි 2.5 ඒවා 10ට 4යි 4ට 4 16 වැඩි කිරීම 10 7 ඒකකය වෙන්නේ රයිට් ඕනම් මට මේක ලියන්න පුළුවන් නේ මෙතනට දශම ස්ථානයක් පැන්නොත් මේ 10 7 වැඩි වෙනවානේ 1.6 වැඩි කිරීම 10 8 ඉන්නෙම් ඍණ එක මේක ඇදීමක් නිසා ආතන්‍ය ප්‍රත්‍යාබලය ප්‍රත්‍යාබලය මට ආතන්‍ය වික්‍රියාව ආතන්‍ය වික්‍රියාව කියන්නේ මොකද පුතේ? ඊ බෙදීම එල්නේ. දිග වැඩිවීමකදී ඊ බෙදීම එල් තමයි ආතන්‍ය වික්‍රියාව. අපි බලමු ඊ කීයද කියලා. ඊ ගියාගේ අපි ගත්තොත් මේකෙදි ගණනය කරා ඊ ගියාගේ මම ගණනය කරා 2.56 වැඩි කිරීම 10 ඍණ 4 මම මේක කොපි කරලාම ගන්නම් මේ තියෙන ඊ ගියාගේ මේක මීටර් එල් ගියාගේ එල් මීටර් 8යි මතක විදිහට දීලා තිබෙන්නේ එල් ගියාගේ මට මතක විදිහට මීටර් 8යි එල් මීටර් 8යි එල් ගියාගේ 8යි මීටරට මීටර කැපෙනවා එහෙනම් 2.5 6 බෙදනවා 8න් 2.5 6 බෙදනවා 8න් 8න් 0.32යි ඍණ 4යි දශම ස්ථානයේ මෙතනට පැන්නොත් 3.2 වැඩි කිරීම 10 ඍණ 1යි කියලා ලියන්න ඍණ 1යි වැඩි කිරීම 10 ඍණ 4 එහෙනම් 3.2 වැඩි කිරීම 10 ඍණ 4යි ඍණ 1යි 10 ඍණ 5යි ඒකක නැහැ ආතන්‍ය වික්‍රියාව අපි දැන් මේ සමහර ලාවට පුතේ බල නියතය අහනවා බල නියතය F සමානයි KE සමීකරණයෙන් මට මේ K කියන්නේ බල නියතය දුන්නකනම් ස්ප්‍රින් එක නම් දුන්නු නියතය එනවා මෙයාව බෙදනවා F බෙදීම E සමානයි K අපි F ගියාගේ 314 10 3 වෙනි බලය 314 වැඩි කිරීම 10 3 වෙනි බලය ඊ ගියාගේ අපි හෙව්වා 2.5 6 වැඩි කිරීම 10 ඍණ 4 K 10 ඍණ 4 උඩට යනවා 10 ධන 4 වෙනවා
314 බෙදීම එකසිය විසි දෙකශම හයයි පහයි හයයි දෙකයි පහයි 122.6යි 5යි 6යි 2යි 5යි 122.6යි 5යි අයිට ලබාන්න වෙනවා 314 බෙදනවා 6යි 5යි 6යි 2යි 5යි 10යි 7 සමානයි කිය. ඕන මට මේක ලියන්න පුළුවන්. මෙතනට આવොත් 10 1යි මෙතනට આવොත් 10 2යි 1.2යි 2යි 6 6 5 6 2 5 10යි 1 2 10යි 7 සමානයි කී 7යි 2යි 10යි 9යි මේක මම දශම ස්ථාන දෙකකට වගේ තියන්නම් 1.2යි 3 වැඩි කිරීම 10යි 9යි මෙයාගේ එකක වෙන්නෙත් NM ඍණ 1යි K ගේ එකක. එතකොට අපිට මෙයාගේ ගබඩා වෙන ශක්තිය ලිය හොයන්න පුළුවන් භාගයයි FE එහෙම නැත්නම් භාගයයි KE වර්ග. මට හිතෙනවා මෙන්න මේ උඩ එක ලේසි කියලා. භාගයයි F කියන්නේ 314 වැඩි කිරීම 10 3යි. E කියලා කියන්නේ E දැන් අපි ගත්තා 2.5යි 6 වැඩි කිරීම 10 ඍණ 4. 2.5යි 6 වැඩි කිරීම 10 ඍණ 4. මම මෙන්න මේ සමීකරණය ගත්තේ භාගයයි FE. එහෙනම් මං ගත්තොත් 10 බල ටික 10 ඍණ 4යි 10 3ක කියන්නේ 10 ඍණ 1යි 314 314 2.5 බෙදීම 2 4 වැඩි කිරීම 2.5යි 6 බෙදනවා 2කින් 401.9යි 2 එහෙනම් මේක මෙතනට ආවහම ඍණ එකක් කියන්නේ ඉස්සරහට එනවා එහෙනම් අපි මේ ගැටලුවට අදාළව මම හිතන්නේ පුළුල් වශයෙන් සාකච්ඡා කරා කොහොමද මේ සුළු කිරීම කරගෙන යන්නේ කියලා. මේකදී මම පොඩ්ඩක් අර සුළු කිරීමක ආව විශේෂ කරුණක් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. දැන් බලන්න පුතේ. මෙහෙම තිබ්බොත් 40යි 0.192 වැඩි කිරීම 10 2 කියලා මේක මොකද වෙන්නේ? මෙන්න මේ 10 2 කියන්නේ දශම ස්ථානයේ යනවා මේ පැත්තට. මේ 10 2 අයින් වෙනවා. ඒ කියන්නේ 10 2 නිසා මට
මේ 10 දෙක අහෝසි කරලා දශම ස්ථානයේ මෙහෙම කරන්න පුළුවන්. 40යි 40යි දශම ස්ථානයේ එකක් පන්නනුවොත් එහෙම එකක් මේ පැත්තට පැන්නුවොත් මේක 10යි 1 වෙනි බලයක් වෙනවා. මේක මේ පැත්තට පැන්නුවොත් 40යි 19.2 වෙනවා 10 වෙනි බිඳුව. හරිද? එතකොට මම මෙන්න මෙහෙම තිබ්බොත් බිඳුව දශම 4 4යි 2යි 5 මෙන්න මේ දශම ස්ථානය මම මේ පැත්තට ගියේදී මේ බලහත්කාරයෙන් ගියන්නේ 10 ඍණ 1යි. දශම ස්ථාන 10 ඍණ 1යි. මේක මෙතනට ගෙනාවත් 10 ඍණ 2යි. මෙතනට ගෙනාවත් 10 ඍණ 3යි. මෙතනට ගෙනාවත් 10 ඍණ 4යි. 4.25 වැඩි කිරීම 10 ඍණ 4යි. 4.25 වැඩි කිරීම 10 ඍණ 1 2 3 4 10 ඍණ 4යි. right මේ සුළු කිරීම චුට්ටක් බලා ගන්න. එහෙමනම් දරුවනේ අපි මීළඟ වීඩියෝ එකකට යොමු වෙමු. තවදුරටත් මේ හා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා.